ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයගලන්ට අපේ උපකාරක පන්ති වලට සහභාගී වෙලා පාඩම් ටී කරගන්න මේ දවස්වල අවස්ථාවක් නොලැබෙන නිසා මම කල්පනා කරා අලුත් ක්‍රමයකට YouTube channel එකක් හදලා දෙවෙනි වාරයේ පළවෙනි පාඩමේ ඉඳලා අපි ගණිත පාඩම ඉස්සරහට කරගෙන යන්න. හොඳයි. එහෙමනම් අපි බලමු දෙවෙනි වාරයේ පළවෙනි පාඩම ප්‍රශ්න පාඩම පිළිබඳව අපි දැන් ඉගෙන ගමු. හොඳයි. එහෙනම් අහගන්න දුවේ පුතේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම එකේ තියෙන ප්‍රශ්න පාඩමේ යටතේ 11ට ඉගෙන ගන්න තියෙන අපිට හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලි ගණනය කිරීම කියන කොටස. හොඳයි. ඒක ඔයගලන්ට එහෙම කිව්වට තේරෙන එකක් නෑ. මම ඒ නිසා 10 වසර ටික පොඩ්ඩක් මතක් කරලා 9 වසර ටික පොඩ්ඩක් මතක් කරලා එතෙන්ට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් අපි දන්නවා මුලින්ම පොලිය කියන්නේ කුමක්ද කියලා ඔයගලන් දන්නවා. පොලිය කියන්නේ කුමක්ද? පොලිය කියලා කියන්නේ කිසියම් ණය මුදලක් අපි බැංකුවකින් නැත්නම් කිසියම් කෙනෙකුගෙන් අපි මිලදී ගත්තොත් අපි ගත්තොතින් අන්නේ මුදල වෙනුවෙන් ඒ මුදල ආපසු ගෙවනකොට අපි ගත්ත මුදලට වඩා වැඩිපුර මුදලක් ගෙවන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් අපි සුළු පොලිය ගැන කතා කරමු. සුළු පොලිය ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. සුළු පොලියට කිසියම් පුද්ගලයෙකුගෙන් අපි රුපියල් ලක්ෂයක් ගන්න. අපි රුපියල් 100,000ක් ගන්න. මේ 100,000 කියන මුදල 110 සුළු පොලියට ගත්තොත් අපි බලමු ඒකට පොලිය අය වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න අපි රුපියල් 100,000ක ණය මුදලක් අවුරුද්දකින් ගෙවන්න නැත්නම් අවුරුදු දෙකකින් ගෙවන්න නැත්නම් අවුරුදු 3කින් ගෙවන්න 110 සුළු පොලිය 110 සුළු පොලියට ගන්න. සුළු පොලියට ගන්න. එහෙම ගත්තොත් අපි මේ සඳහා පොලි ගණනය කරන ආකාරය ඔයගලන්ට මතකයි. රුපියල් 100,000ක මුදලක් නැත්නම් ලක්ෂයක් 110 සුළු පොලියට ගත්තොත් මේකට පොලි ගණනය කරන්නේ මෙන්න මේ විදිහට. පළමු අවුරුද්ද අවසානයේ අවුරුදු 1කට පොලිය. පළමු අවුරුද්ද අවසානයේ අපිට ගෙවන්න ඕන පොලිය 100,000 වැඩි කිරීම 100ට 10. බිංදුවට බිංදුව කැපුණා බිංදුවට බිංදුව කැපුණා රුපියල් 10,000ක මුදලක්. රුපියල් 10,000ක මුදලක් රුපියල් 10,000ක් ගෙවන්න අවුරුද්දක් අවසානයේ. සුළු පොලියට රුපියල් 100,000ක් නැත්නම් රුපියල් ලක්ෂයක් ගත්තොත් 110 පොලියට අපි අවුරුද්දක් අවසානයේ පොලි වශයෙන් දෙන්න උන රුපියල් 10,000. එහෙමනම් දැන් බලන්න අපි මේ ගත්ත මුදල ලක්ෂය නැත්නම් 100,000 කියන මුදල අවුරුද්දක් අවසානයේ බේරෙනවා නම් මෙන්න මේ ලක්ෂයයි තව ඊට අමතරව 10,000ක් දෙන්න ඕන. 10,000ක් දෙන්න. මේ සුළු පොලිය හරිම ලේසි. හරිම සරලයි. දැන් බලන්න අවුරුද්දකින් ණය මුදල බේරෙනවා නම් ලක්ෂයයි 10,000යි. 1,10,000 දුන්නම අපේ ගණන් අවසාන. අපි ලක්ෂ 3කින් අවුරුදු 3කින් අපි අවුරුදු 3කින් මේ මුදල බේරනවා කියලා හිතන්නකෝ. අවුරුදු 3කින් මේ මුදල බේරනවා නම් පළමු අවුරුද්දේ පොලිය 10,000 නම් අවුරුදු 3ට පොලිය. මේකේ දෙවෙනි අවුරුද්දේ පොලිය හෙව්වොත් ඒන්නේ 10,000. තුන්වෙනි අවුරුද්දේ පොලිය ඒන්නේ 10,000. අවුරුදු 4වෙනි අවුරුද්දේ පොලිය ඒන්නේ 10,000. අවුරුදු 5වෙනි අවුරුද්දේ පොලිය ඒන්නේ 10,000. සුළු පොලියේදී පොලිය වෙනස් වෙන්නේ නැහැ. ඒයි පොලිය වෙනස් වෙන්නේ නැත්තේ ඒයි. හැම වෙලාවෙම පොලිය ගණනය කරන්නේ මෙන්න මේ මුදල. මේකට අපි කියනවා ණය මුදල නැත්නම් මුල් මුදල. මුල් මුදල. ආරම්භක මුදල. ආරම්භක මුදල. ණයට ගත්ත මුදල. මෙන්න මේ මුල් මුදල පදනම් කරගෙන තමයි පොලි ගණනය කරන්නේ. සෑම අවුරුද්දකටම පොලි ගණනය කරන්නේ මෙන්න මේ ක්‍රමයට. පළමු අවුරුද්දේ පොලිය හදාගත්තා නම් දෙවෙනි අවුරුද්දට හදන්න ඕනේ නැහැ. දෙවෙනි අවුරුද්දට ඒකම තමයි. තුන්වෙනි අවුරුද්දට ඒකම තමයි. හතරවෙනි අවුරුද්දට ඒකම තමයි. අනේ නිසා සුළු පොලිය හරිම ලේසි. හරිම ලේසි. පළමු අවුරුද්දේ පොලිය හෙව්වා අවුරුදු 3ක් අවසානයේ අපි මේ ණය නිදහස් වෙනවා කියලා හිතමු. අවුරුදු 3කට පස්සේ මේ ගත්ත ණය මුදල පොලියත් එක්ක බේරන්න හදන්නේ. එහෙමනම් අවුරුදු 1කට පොලිය මෙච්චර නම් අවුරුදු 3ට පොලිය. අවුරුදු 3කට පොලිය මෙන්න මේ 10,000 වැඩි කරනවා 3. 10,000 3ක් කීයද? 30,000ක පොලියක්. හරිම ලේසි. හරිම ලේසි. පළමු අවුරුද්දේ පොලිය 10,000යි අවුරුදු 3ට පොලිය රුපියල් 30,000. එහෙනම් අවුරුදු 3 අවසානයේ ණය නිදහස් වෙනවා නම් ගත්ත ණය මුදල මුල් මුදල රුපියල් 100,000යි නැත්නම් ලක්ෂයයි.
අන්නේ ලක්ෂණය මෙන්න මේ පොලිය. මේ පොලිය. වැඩිපුර ගෙවන මුදල. මේ වැඩිපුර ගෙවන මුදල. මේකට කියන්නේ පොලිය. වැඩිපුර ගෙවන මුදල කියන්නේ මොකද්ද? පොලිය. අන්නේ වැඩිපුර ගෙවන මුදල 30000යි මේ ලක්ෂයයි 1,30,000ක මුදලක් දීලා 1,30,000 මේ ලක්ෂයට මේ 30000 එකතු කරාම 1,30,000. අන්නේ මුදල් දීලා ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. හොඳයි. ඒතර බලන්න මේ සුළු පොලිය හරිම ලේසි. අපි නමෝන් ශ්‍රේණිය ඉගෙන ගත්තේ. දැන් වැල් පොලිය කියලා එකක් තියෙනවා. වැල් පොලිය. 1 මීටර වඩා ටිකක් වෙනස්. 1 මීටර ටිකක් වෙනස්. බලන්න සුළු පොලියේ හැම වෙලාවෙම එකම පොලියක්. පළවෙනි අවුරුද්ද 10යි, දෙවෙනි අවුරුද්ද 10යි, තුන්වෙනි අවුරුද්ද 10යි. වැල් පොලිය එහෙම වෙන්නේ නැහැ. වැල් පොලිය වෙනස. දැන් මේක සුළු පොලියෙන් නැතුව අපි හිතමු වැල් පොලියට ගත්ත කියලා. වැල් පොලි ක්‍රමයට මේ ගත්තොත් අපිට මේ ණය මුදල අවුරුදු 3කට පස්සේ ගෙවලා අවසන් වෙනවා නම් මේ විදිහට හදන්න බෑ. පළමු අවුරුද්දේ පොලිය ඉස්සලා හොයන්න ඕන. දෙවෙනි අවුරුද්දේ පොලිය ආයෙම හදන්න ඕන. තුන්වෙනි අවුරුද්දේ පොලිය ආයෙම හදන්න ඕන. අවුරුද්දෙන් අවුරුද්ද පොලිය වෙන වෙනම හොයන්න. ඒ අය එහෙම වෙන්නේ. ඒක එහෙම වෙන්න හේතුව මේකයි වැල් පොලියේදී මුදල වෙනස් මුදල වෙනස් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ගානම වැල් පොලි ක්‍රමයට මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. වැල් පොලි ක්‍රමයට පැහැදිලි කරොත් පළමු අවුරුද්දේ පොලිය නම් මේකම තමයි. හැබැයි දෙවෙනි අවුරුද්දේ පොලිය මේක වෙන්නේ නැහැ. දෙවෙනි අවුරුද්දේදී ළමයි මෙහෙමයි වෙන්නේ. මෙන්න මේ පොලි මුදල 10000 මුදලට එකතු වෙන. එතකොට 10000 මේ 100,000 නැත්තම් ලක්ෂෙට 10000 එකතු කරනවා. දෙවෙනි අවුරුද්දේ මුදල 100,000 නැත්තම් ලක්ෂයට 10000ක් එකතු වෙලා 1,10,000යි නැත්තම් 110,000ක් එනවා. රයිට්? මෙන්න මේ මුදලට තමයි අපිට පොලි ගෙවන්න වෙන්නේ. දැන් පළවෙනි අවුරුද්දේ පොලි ගෙවි ලක්ෂයකට. දැන් 1,10,000කට. 1,10,000කට පොලි ගෙවන්න. ඒ අනුව දෙවෙනි අවුරුද්දේ පොලිය මේක 110න් වැඩි කරාම ඔන්න බලන්න බිඳුවට බිඳුව කැපෙනවා 11,000ක පොලියක් එනවා. පළවෙනි අවුරුද්දේ පොලිය ආවේ 10,000යි දෙවෙනි අවුරුද්දේ 11,000යි පොලිය වැඩි වුණා. තුන්වෙනි අවුරුද්දේ හෙව්වොතින් මෙන්න මේ 1,10,000ට ආයම මේ 11,000ත් එකතු වෙනවා. අන්නේ නිතරම පොලිය මුදලට එකතු වෙනවා. අවුරුද්ද අවසානයේ පොලිය මුදලට එකතු වෙනවා. එකතු වෙමින් මුදල ලොකු වෙනවා. මුදල වැඩි වෙනවා. අන්නේ වැඩි වෙන මුදලට තමයි පොලිය බලන්නේ. වැඩි වෙන මුදලට තමයි තව විදිහින් කියනවා අපි හැම වෙලාවෙම අවුරුදු පතා පොලියටත් පොලියක් ගෙවනවා. පොලියටත් පොලියක් ගෙවන්න වෙනවා. අන්නේ නිසා පොලිය ක්‍රමයෙන් වැඩි වෙනවා. 10,000යි 11,000යි ඊළඟ අවුරුද්දට බැලුවොතින් මේක 12,000 නෙවෙයි 12,000ටත් වඩා වැඩි වෙන පොඩ්ඩක්. ආන්න එහෙම වැඩි වෙනවා. පොලිය එන්නේ වැඩි වෙනවා. අන්න ඒ ක්‍රමය වැල් පොලි. ඒ වැල් පොලි ක්‍රමයේදී වැඩි පොලියක් ගෙවන්න වෙනවා. වැඩි පොලියක් ගෙවන්න. ඒ නිසා වැල් පොලි ක්‍රමයට අපි මුදල් ණයට ගන්න හොඳ නැහැ. සුළු පොලිය නම් ටිකක් සාධාරණයි. වැල් පොලි ක්‍රමය නම් බොහොම භයානකයි. වැල් පොලි ක්‍රමයට අපි ගත්තොත් අපිට විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගොඩක් දෙනා ව්‍යාපාර කටයුතු කරනකොට වැල් පොලි ක්‍රමයට මුදල් ගන්නෙ නැහැ. හොඳයි. ඒ නිසා මේ ව්‍යාපාර කටයුතු කරනකොට නැත්නම් අපි වාහනයක් මිලදී ගන්නකොට විශාල මුදලක් නැත්නම් විශාල ප්‍රාග්ධනයක් අපට අවශ්‍ය වෙනවා. ව්‍යාපාරයක් කරන කෙනෙකුට සාමාන්‍ය සුළු මුදලකින් කරන්න බෑ. ඒගොල්ලන්ට ටිකක් ලොකු මුදලක් අවශ්‍යයි. මෙන්න මේ ලොකු මුදල ආයතනයකින් නැත්නම් බැංකුවකින් වගේ එකකින් ගන්න වෙනවා. ගත්තාම ඒගොල්ලන්ට මේ පොලි ආය වෙන්නේ ඉතාමත් සාධාරණ ක්‍රමයකට. මේ සුළු පොලි ක්‍රමයක් නෙවෙයි, වැල් පොලි ක්‍රමයක් නෙවෙයි, විශේෂ ක්‍රමයකට තමයි පොලි ගන්න කරන්නේ. අන්නේ විශේෂ ක්‍රමය ඒක සාධාරණ ක්‍රමයක්. සුළු පොලිය අපි දැක්කා එක්තරා එකම මට්ටමකට යනවා පොලිය. වැල් පොලිය එන්න වැඩි වෙනවා. සුළු පොලිය එකම මට්ටමකට යනවා. 10,000 නම් 10,000යි 10,000යි. වැල් පොලිය එන්න වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. මේ හීන 11 වසර අපි ඉගෙන ගන්න හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගන්න කිරීම පොලිය එන්න අඩු වෙනවා. පොලිය එන්න අඩු වෙනවා. ණය මුදලිනුත් කොටසක් අපි මාස්පතා ටික ටික ගෙවනවා. ණය මුදලිනුත් කොටසක් මාස්පතා ටික ටික ගෙවනවා. අපේ ණය මුදලත් ටික ටික අඩු වෙනවා. ගෙවන්න වෙන පොලියත් එන්න අඩු වෙනවා. ඒ නිසා මේක ඉතාමත්ම සාධාරණ ක්‍රමයක්. හොඳයි.
එහෙනම් අපි 11 වසර මෙන්න මේ පොලි ක්‍රමය අද මම කියා දෙන්නම්. මේක ටිකක් සංකීර්ණයි. මේක ටිකක් සංකීර්ණයි. සුළු පොලිය හරිම ලේසි, වැල් පොලියත් තරම්ම අමාරු නෑ. ඒකත් ටිකක් ලේසි. හැබැයි මේ හිනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලි ගණනය කිරීම බැංකුවල අපි ණයක් ගත්තම පොලි ගණනය කරන ක්‍රමය. බැංකුවල අපි ණයක් ගත්තම අපි ඒක ගෙවන හැටි, ඒකට පොලි ගණනය කරන හැටි, ආන්න ඒක තමයි අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ටිකක් සංකීර්ණයි. පියවර කීපයක් ඔස්සේ යන ගානක්. ඒක O level විභාගෙට ලකුණු 10ක් ලැබෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ නිසා අපිට ටිකක් පුළුල්ව කතා කරන්න වෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු හීනවන ශේෂ ක්‍රමයටදී පොලි ගණනය කරන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් බලන්න සුළු පොලියේ වැල් පොලියේ හීනවන ශේෂ ක්‍රමයටදී පොලි ගණනය කිරීමේ වෙනස තේරුම් ගන්න මම සරල උදාහරණයක් ඉස්සෙල්ලා කියා දෙන්නම්. දැන් අපි හිතමු අපි බැංකුවකින් රුපියල් 60000ක ණය මුදලක් වගේ ගත්තා කියලා. රුපියල් 60000ක්. රුපියල් 60000ක් ණය මුදලක් අපි හිතමු අවුරුදු එකක කාලයකදී ගෙවන්න ලබා ගත්තා කියලා. අවුරුදු 1 කාලෙ ගෙවන්න ලබා ගත්තා. ඒතර බැංකු පොලි අනුපාතික පොලිය 10% කියලා හිතමු. 10%. හොඳයි. දැන් බලන්න මෙන්න මේ සරල උදාහරණ. අපි රුපියල් 60000ක ණය මුදලක් අවුරුදු 1ක කාලයකින් ගෙවන්න බැංකුවකින් ගන්න. බැංකුව 10%ක වාර්ෂික පොලියක් අය කරනවා. බැංකුව 10%ක වාර්ෂික පොලියක්. වාර්ෂික පොලියක් අය කරනවා. හොඳයි. දැන් බලන්න මේ හීනවන ශේෂ ක්‍රමයට ගත්තම මේ ණය මුදල කොහොමද ගෙවෙන්නේ, කොහොමද පොලි අය කරන්නේ? ගොඩාක් සංකීර්ණ පාඩමක්. හොඳට ඒ නිසා අහගන්න ඕනේ. රයිට්. මේ බලන්න. මේ 60000 ණය මුදල අපි ගත්තම මේක අපේ මාසේ පඩියෙන් මාස්පතා අපි කොටස ගෙව යන්නේ. කොහොමද ගෙවන්නේ? ණය මුදල 60000යි. ගෙවන්න ගත්තේ අවුරුද්දකින්. අවුරුද්දක් කියන්නේ මාස කීයද? අවුරුද්දක් කියන්නේ මාස 12ක්. එහෙනම් අවුරුද්දයි. ඒ කියන්නේ මාස 12. එහෙනම් මේ ණය මුදල ගෙවන්න තියෙන කාලය මාස 12යි. මේ ගාන කියවනකොටම අපි යන්නේ ඒක තේරුම් ගන්න ඕනේ. ණය මුදල කොච්චරද? ණය මුදල ගෙවන්න තියෙන කාලය කොච්චරද? ඒ කාලය අනුව තමයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් බලන්න 60000ක ණය මුදල අපි මාස්පතා මාස 12කින් ගෙවනවා. දැන් 60000 ගෙවන්නේ මාස 12කින්නේ. හොඳයි. 60000 12න් බෙදලා බලන්න. 60000 12න් බෙදුවම 60000 12න් බෙදුවම 5යි බිඳුව. මාසයකට 5000 ගෙවන්න සිද්ධ. පැහැදිලිද? 60000 මම බෙදුවා අවුරුද්දක් කියන්නේ මාස 12. නිසා 12යි. මේක අවුරුදු දෙකකින් ගෙවනවා නම් අවුරුදු දෙකක් කියන්නේ මාස 24. එහෙනම් 60000 බෙදන්නේ 24යි. අවුරුදු 3කින් ගෙවනවා. 60000 බෙදන්නේ 12 3 36 මාස 36යි. සමහර ලාට 60000 ගන්නවා අපි වාරික 10කින් ගෙවන්න. වාරික 10කින්. වාරික 10ක් කියන්නේ මාස 10ක්. එහෙනම් 60000 බෙදන්නේ 10යි. පැහැදිලිද? අපි නිතරම මේ ණය මුදල ගෙවන කාලයෙන් තමයි නැත්නම් ගෙවන මාස ගානෙන් තමයි බෙදන්නේ. හොඳයි. දැන් මම 5000 මාසපතා ගෙවන්න. හොඳයි. එහෙනම් මේ ණය මුදල ගෙවිගෙන යන ආකාරය මේ බලන්න. දැන් පළවෙනි මාසේ අපි ගත්තොත් අපි බැංකුවෙන් මේ ණය මුදල ගත්තේ අපි හිතමු 2020 ජනවාරි මාසේ. 2020 ජනවාරි මාසේ බැංකුවෙන් මේ ණය මුදල ගත්තා නම් අපිට බැංකුවෙන් එකපාරටම 60000 ණය මුදල අපි අතර හම්බ වෙනවා. හම්බ වෙලා මාසයක් කල් පිරෙන විට ජනවාරි 1 වෙනිදා ගත්තා නම් පෙබරවාරි 1 වෙනිදා එනකොට ජනවාරි 10 ගත්තා නම් පෙබරවාරි 10 වෙනිදා එනකොට මාසයකට පස්සේ ඔන්න අපි ගෙවීම ආරම්භ කරන්න ඕන. අපිට 60000 ණය මුදල හම්බුණා. මාසයකට පස්සේ අපි මේ 60000න් 5000ක් දෙන්න ඕන. ආයෙම මාසෙකට පස්සේ තව 5000ක් දෙන්න. ආයෙම මාසෙකට පස්සේ තව 5000ක් දෙන්න. මේ 5000 මාස 12ක් දීගෙන ගියාම 5000 කීයද? 5000 60000 ගෙවල ඉවරනවා. හැබැයි 60000 අරගෙන 60000 විතරක් දීලා බේරෙන්න බෑ. 60000 අරගෙන 5000 විතරක් දීලා බේරෙන්න බෑ. මොකද 5000 කියන්නේ මුදල විතරයි. මේකට පොලියකුත් එකතු වෙනවා. මං තාම පොලිය ගැන කතා කරේ නෑ. ඒක තමයි ටික අමාරු එක.
මම එතෙන්ට පසුව යනවා. අපි බලමු මේ ණය මුදල කොහොමද ගෙවෙන්නේ. මේ බලන්න. මේ ණය මුදල ගෙවෙන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි මාසේ අපි බැංකුවට ණයයි රුපියල් 60000ක්. මාසෙකට පස්සේ අපි මේන් 5000ක් ගෙවනවා. 5000ක් ගෙවනවා. එතකොට 60000න් 5000ක් ගියාම කීයද? 55000ක් දැන් අපි බැංකුවට ණයයි. පැහැදිලිද? පළවෙනි මාසේ නම් අපි තාම ගෙව්වේ නෑනේ. 60000ම ණයයි. ඊළඟ මාසේ 5000ක් ගෙව්වනේ. දැන් 55000යි ණය. ඊළඟ මාසේ තව 5000ක් ගෙවනවා. එතකොට මේ ණය මුදල අඩු වෙනවා 50000 දක්වා. ඊළඟ මාසේ තව 5000ක් ගෙවනවා. මේ ණය මුදල අඩු වෙනවා 45000 දක්වා. ඊළඟ මාසේ 40000 දක්වා. මෙහෙම අඩු වෙලා අන්තිම මාසේ අපිට ගෙවන්න තියෙන්නේ 5000යි. 12 වෙනි මාසේ ඒ 5000ක් ගෙවුවම 60000ම ගෙවලා ඉවරයි. පැහැදිලිද? 60000ම ගෙවලා ඉවරයි. අන්න මේ බලන්න. එතන මේ ණය මුදල එන්න අඩු වෙනවා. මොකද එන්න අඩු වෙනවා. 60000යි 55000යි 50000යි 45000යි කොහොම අඩු වෙලා ගිහිල්ලා අවසානට රුපියල් 5000. අන්න ණය මුදල එන්න අඩු වෙනවා. ආන්න ඔකට අපි කියනවා හීනවන ශේෂය. හීනවන කියන්නේ අඩු වෙන. ශේෂය කියන්නේ ඉතිරිය. අඩු වෙලා ඉතුරු වෙලා තියෙන මුදල. අඩු වෙලා ඉතුරු වෙලා තියෙන මුදල තමයි බැංකුව අපෙන් පොලි අය කරන්නේ. ඊටම සාධාරණ ක්‍රමයක්. ඒ නිසා මේක සාධාරණ පොලි ක්‍රමයක්. අපි ණය මුදලට විතරයි බැංකුව පොලි ගන්න. මුලින්ම 60000කට ගන්නවා. ඊළඟ මාසේ ගන්නේ 55000ට. ඊළඟ මාසේ ගන්නේ 50000ට. අන්තිම මාසේ ගන්නේ 5000ට. පැහැදිලිද? එහෙනම් හීන වෙනවා කියන්නේ අඩු වෙනවා. මේ ණය මුදල මෙන්න මෙහෙම හීන වෙනව නැත්නම් අඩු වෙනවා. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලි ගණනය කිරීම කියන නම වැටෙන්නේ මේකට ඒ විදිහට. හීනවන ශේෂ තමයි පොලිය හදන්නේ. හීනවන ශේෂයට තමයි පොලිය හදන්නේ. දැන් බලන්න මේ ණය මුදල අඩු වෙන හැටි මම පැහැදිලි කරා. ණය මුදල මෙහෙම අඩු වෙවි යනවා. එතකොට බලන්න අර සුළු පොලිය වගේ නෙවෙයි. සුළු පොලිය ලක්ෂයක් ගත්තොත් හැමදාම පොලි ගණනය කරන්නේ ලක්ෂයටම තමයි. ලක්ෂයට පොලි. ලක්ෂයට 110. ලක්ෂයට 110. ලක්ෂ. ඒක හරි ලේසි ඒ නිසා. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ පළවෙනි මාසේ 60000කට පොලි හොයන්න. ඊළඟ මාසේ 55000ට පොලි හොයන්න. ඊළඟ මාසේ 50000ට හොයන්න. ඊළඟ මාසේ 45000. එතකොට බලන්න මේ ගානට පොලි හදන්න ගියොත් 12 සතාවක් හදන්න වෙනවා. 12 සතාවක් හදන්න. හොඳයි. මේක අවුරුදු දෙකකින් ගෙවන්න ගත්තා. අවුරුදු දෙකකින් ගෙවන්න ගත්තොත් මෙතන 12ක් නෙවෙයි. අවුරුදු දෙකකට මාස 24යි. මාස 24ක් දෙනවා. මේ වගේ ගොඩවල් 24ක් එනවා. එහෙම වුණොත් පොලි ගණනය කරන්න 24 පාරක් හදන්න. අවුරුදු 5කට ගත්තොත් 12 5 60යි. මාස 60ක්. මාස 60ක්. මේ 60ක් යනවා. මේ වගේ අඩුයි 60 පාරක් යනවා. 60 පාරකට පොලි හදන්න. එහෙම හදන්න ගියොත් පොලිය 60 වතාවක් පොලි හදන්න ගියොත් පැය 3ටම මේ ප්‍රශ්න විතරයි කරන්න වෙන්නේ. ඕලෙවල් විභාග. එහෙනම් මම දැන් කියා දෙනවා. මෙන්න මේ සංකීර්ණ ගාන කොහොමද බොහොම පහසුවෙන් ඉක්මනින් විනාඩි 10කින් විනාඩි 10න් වගේ කෙටි කාලයකින් මේ ගාන හදන්න. දැන් මේ 12 පාරක් හදන එක පාරින් හදන ක්‍රමය මම කියා දෙනවා. හොඳයි. ඔන්න බලා ගන්න. මේකේ අපි 60000ට 55000ට 50000ට එහෙම හදන්න ගියොත් මේක හරි කරදරයක්. ඒ නිසා අපි මේකට ක්‍රමයක් ඔන්න මම පැහැදිලි කරනවා. මේකට ක්‍රමයක් පැහැදිලි කරනවා. ළමයි. මේ ණය මුදල හැම වෙලාවෙම අඩු වෙන්නේ 5000 ගොඩවල් වලින්. 5000 ගොඩවල්. මේ බලන්න. 60000 55000 වුණා. 5000ක් අඩුනා. 55000 50000 වුණා. 5000ක් අඩුනා. මේ ණය මුදල නිතරම අඩු වෙන්නේ 5000 ගොඩවල් වලින්. ඒ නිසා මෙන්න මේ සියලුම මුදල් 5000 ගුණාකාර. 5000 ගුණාකාර. දැන් බලන්න මෙතන 60000 5000න් බෙදුවොත් 60000 5000න් බෙදුවොත් 60000ට 5000 තියෙනවා 12. right? මෙතන බෙදුවොත් 5000න් 0.3 කැපුණම 55ට 5 11. මේක බෙදුවොත් 10යි. ඊළඟ බෙදුවොත් 9යි. මෙතන බෙදුවොත් 1යි. අන්න බලන්න ළමයි. මේ හැම මුදලක්ම 5000න් බෙදුණා. මේ හැම මුදලක්ම 5000න් බෙදුණා. ඒ නිසා 5000 ඊටාම වැදගත් එක්කෙනෙක්. 5000 ඊටාම වැදගත් එක්කෙනෙක්. ඒ නිසා මේ 5000 කියන්නේ අපි ණය මුදලින් මාසකට ගෙවෙන කොටස. මොකද්ද? 60000ක් ගත්ත ණය මුදල. අවුරුද්දකින් ගෙවන්න. මාස 12කින් ගෙවන්න. 60000 12න් බෙදුවා. 12න් බෙදුවා 5000. මේ 5000 කියන්නේ ළමයි ණය මුදලින් මාසකෙදි ගෙවෙන කොටස. ණය මුදලින් මාසකෙදි ගෙවෙන කොටස. මෙන්න මෙයා තමයි මේ ගානේ වැදගත්ම එක්කෙනා.
මම මේ ගානේ මෙන්න මේ වැදගත්ම එක්කෙනා මං හඳුන්වනවා මේ ගානේ ඒකකයක් ලෙස. ඒකකයක් ලෙස. ඒකකයක් කියන්නේ ළමයි ඕනම සංකීර්ණ ප්‍රශ්නයක් විසඳගන්න අපි හදාගන්න මිනුම් දණ්ඩක්. දැන් බණ රෙදිමයින් ඒකකයක් හදන් තියෙනවා මීටරය. මීටර් කෝදුවෙන් රෙදිමයින් මුළු ලෝකෙම රෙදිමයින් මීටර් කෝදුවෙන් ඒකකයක් හදාගත්තා. ඒකෙන් තව රෙදිමයින්. ඒතර ජපානයෙන් රෙදිමන්ලා රෙදි මීටර් 100යි කියලා ලැබුවොත් ලංකාවේ එක්කනට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ එක්කන දන්නවා මීටරය කියන්නේ මෙච්චරයි. ඒ වගේ 100ක් තමයි තියෙන්නේ. අන්න ඒ ඒකකය ඉතා වැදගත්. මේ ගානේ මෙන්න මෙයා මේ ගානේ හાર્ට් එක වැදගත්ම ස්ථානය. මෙයා තමයි මේ ගානේ ඒකකය. හොඳට මතක තියාගන්න මෙන්න මේ ඒකකය කියන එක රතු පෑනෙන් highlight කරලා මේක මත තියාගන්න. මෙන්න මෙයාගෙන් තමයි මම ප්‍රශ්න විසඳගන්නේ. හොඳයි. එහෙනම් මේ එක් මුදලට මම වෙනම පොලි ගණනය කරන්නේ නැහැ. මේ හැම එකක්ම 5000 ගුණාකාර. 5000 ගුණාකාර. මෙතන තියෙනවා 5000 ගොඩවල් 12ක්. මෙතන තියෙනවා 5000 ගොඩවල් 11ක්. මෙතන තියෙනවා 5000 ගොඩවල් 10ක්. 9යි 8යි ඔහොම ඇවිල්ලා 5000 ගොඩවල් 1ක්. අන්තිමට 1යි. එහෙනම් මේ හැම එකක්ම 5000 ගොඩවල් නිසා මෙන්න මේ 5000 කියන මුදලට පොලිය හොයාගන්න. 5000 කියන්නමයි ණය මුදලින් මාසකට ගෙවෙන කොටස. මොකද? ණය මුදලින් මාසකට ගෙවෙන කොටස. ණය මුදලින් මාසකට ගෙවෙන කොටස. මෙන්න මේ 5000 කියන මුදලට මම දැන් පොලිය ගණනය කරන හැටි කියනවා. 5000ක් අපි ගෙවන්නේ මාසෙකට නේ. හරි. දැන් බලමු මේ 5000ට පොලිය හොයාගන්න හැටි. 5000ට පොලිය හොයාගන්න මෙන්න මෙහෙම. අපේ බැංකුව 10%ක වාර්ෂික පොලියක් කියලා මං කිව්වේ. මේ ගානේ පහසුව සඳහා මම ඔයගලන්ට දෙන්නම් 12 නැත්නම් 24 වගේ අගයක් ගත්තම බොහොම පහසුවෙන් ඔයගලන්ට සුළු කිරීම කරන්න පුළුවන්. මෙතන 10% කියව පොලිය මම ගන්නවා 12ක වාර්ෂික පොලියක් කියලා. 12ක වාර්ෂික පොලියක්. හොඳයි. මේ බලන්න. දැන් මේ රුපියල් 5000 කියන්නේ ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස. ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස. මේකට කියනවා මාස ඒකකයක්. මාස ඒකකයක්. මාස ඒකකයක්. රුපියල් 5000යි. මේ මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය හොයන හැටි. පොලිය හොයන්නේ මෙන්න මෙහෙම. මේ 5000 කියන මුදලට පොලිය හොයන හැටි. 5000ට පොලිය යන්නේ මෙහෙමයි. 5000 වැඩි කරනවා මෙන්න මේ පොලිය අනුපාතිකය. මේ පොලිය අනුපාතිකය ළමයි 112 කියන්නේ. හැබැයි වාර්ෂික පොලිය අනුපාතිකය. මොකද්ද? වාර්ෂික පොලිය අනුපාත. වාර්ෂික කියන්නේ අවුරුද්දටම. එහෙනම් 5000 112න් වැඩි කරාම එනවා රුපියල් 5000ට අවුරුද්දටම පොලිය. අවුරුද්දටම පොලිය. හැබැයි මේ 5000 කියන එක ගෙවන්නේ අවුරුද්දකට සැරයක් නෙවෙයිනේ. මාසයකට සැරයක්නේ. මේක ගෙවන්නේ මාසපත. එහෙනම් රුපියල් 5000ට මාසකට පොලිය මම දැන් හොයනවා. රුපියල් 5000ට මේ තියෙන්නේ අවුරුද්දට පොලිය. රුපියල් 5000ට මේ තියෙන්නේ මොකද්ද? අවුරුද්දට පොලිය. එහෙනම් මාසෙට පොලිය. මාසයක් කියන්නේ අවුරුද්දෙන් 12න් පංගුව. මාසයක් කියන්නේ අවුරුද්දෙන් 12න් පංගුව. එහෙනම් මේක මම බෙදනවා 12න්. බෙදීම 12. එහෙම නැත්නම් වැඩි කිරීම 12න් 1. වැඩි කිරීම 12න් 1 කියන ළමයි බෙදීම 12 කියන එකම තමයි. මේ දෙකම එකයි. වැඩි කිරීම වලට පරස්පරයි. right? හොඳයි. එහෙනම් මේ බලන්න මේක සුළු ග්‍රාම 12ට 12 කැපෙනවා. බිංදුවකට බිංදුව කැපෙනවා. එහෙනම් රුපියල් 5000ට නැත්නම් මාස ඒකකයකට මාසකට පොලිය. මාසකට පොලිය. මොකද? මාස ඒකකයකට මෙන්න මෙයාට මාසකට පොලිය රුපියල් 50. පැහැදිලිද? ඔන්න ඔතන තමයි වැදගත්ම ස්ථානය. අපි මාසෙකට ගෙවන්නේ රුපියල් 5000යි. අන්නේ 5000ට මාසෙකට පොලිය මං හෙව්වා. කොහමද හෙව්වේ? 5000 වාර්ෂික පොලිය අනුපාතිකයෙන් ගුණ කරා. එතකොට එනවා අවුරුද්දටම පොලිය. ඒක 12න් බෙදුවම එනවා මාස එකකට පොලිය. එහෙනම් මම මේ හොයාගත්තේ මොකද්ද? රුපියල් 5000ට. එහෙම නැත්නම් මේ 5000ට කියන නම තමයි මාස ඒකකයක්. මාස ඒකකයකට මාසකට පොලිය. නැත්නම් මාස ඒකකයට පොලිය රුපියල් 50යි. දැන් ළමයි ඒ කියන්නේ 5000 ගොඩවල් එකකට 5000 ගොඩවල් එකකට පොලිය මෙච්චරයි. දැන් බලන්න මේ ණය මුදල 60000යි 55000යි 50000යි ඔහොම අඩුලා 5000යි.
දැන් මේ 60000 තියෙනවා 5000 ගොඩවල් කීයද? 60000 5000න් බෙදුවම 5000 ගොඩවල් කීයද? 12ක් තියෙනවා. 5000 ගොඩවල් 12ක් තියෙනවා. එක 5000කට රුපියල් 50ක් නම් එක 5000කට රුපියල් 50ක් නම් එන 60000ට කොච්චරද? 5000 ගොඩවල් එකකට රුපියල් 50. මේ 60000ක් කියන්නේ 5000 ගොඩවල් 12. 5000 ගොඩවල් 12. එක 5000කට 50 නම් 5000 ගොඩවල් 12කට 12 වැඩි 50. අන්න මං 60000ට පොලිය හොයාගත්තා 5000 පොලිය භාවිත. 60000 තියෙනවා 5000 ගොඩවල් 12. 60000 තියෙනවා 5000 ගොඩවල් 12. ඒ නිසා මේ 60000ට පොලිය ලැබෙනවා මෙන්න මේ විදිහට 50ව 12. මෙතන තියෙනවා 5000 ගොඩවල් 11. එතකොට ඒකේ පොලිය එන්නේ 11 වැඩි කිරීම 50. ඊළඟට පොලිය එන්නේ 10 වැඩි කිරීම 50. මෙන්න මේ විදිහට ළමයි මේ විදිහට අපි දිගටම ගියොත් අන්තිමටම මෙන්න මේ 5000ට පොලිය රුපියල් 50. මෙන්න මේ ටික මේ බලන්න මෙන්න මේ 50 12න් වැඩි කළා 50 11න් වැඩි කළා 50 10න් වැඩි කළා 50 9න් වැඩි කළා 50 8න් වැඩි කළා ආන්නෝම වැඩි කළා එන උත්තර ටික එකතු කරාම එන උත්තර ටික එකතු කරාම එනවා අපට ගෙවන්න වෙන මුළු පොලි. පැහැදිලිද? දැන් අපි 60000ට වෙනම 55000ට වෙනම එහෙම හොයලා හිටියේ නෑ. 5000ට තමයි හෙව්වේ. 5000ට හොයලා ඊට පස්සේ මේවට ටට්ටක් ගාලා හදාගෙන ගියා. දැන් ඔයගොල්ලන් කියාවි අනේ සර් ඕකත් පොඩ්ඩක් අමාරුයි. මම ටිකක් ලේසි කරා වුණා. දැන් ටිකක් ලේසි කරා. දැන් ඔයගොල්ලන් කියා ඕකත් සර් ටිකක් අමාරුයිනේ. මේක වැඩි කරන්න. ඔහොම වැඩි කර ඉන්න වෙලා යනවද? හරි. එහෙම වැඩි කර ඉන්න වෙලා යනවා. අන්න මම එතෙන්ටත් දැන් ලේසි ක්‍රමයක් කියාද. මෙහෙම වැඩි කර ඉන්නේ නැතුව අන්න තව ටිකක් ලේසි කරනවා. ඔයගොල්ලන් කැමති ලේසි ක්‍රම වලටනේ. ඒ නිසා ගණිතය කියන එක හැම වෙලාවම අපේ ජීවිතේ අමාරු දේවල් ලේසි කරන එක. ගණිතය අමාරු විෂයක් වුණාට ගණිතය ඉගෙන ගැනීමෙන් වෙන්නේ අමාරු දේවල් ලේසි කරන. ගණිතයේ විද්‍යාව ඉගෙන ගත්තම ළමයි මොකද්ද වෙන්නේ? ගණිතයේ විද්‍යාව ඉගෙන ගත්තම අපිට අමාරු දේවල් ලේසි කරනවා. දැන් බලන්න මම කරන්නේත් ඒ වගේ දෙයක් නේ. අපිට ක්වොරන්ටයින් ආවා. ගණිත පාඩම ඉගෙන ගන්න විදියක් නැහැ. ඕගොල්ලන් එහෙ ඉන්නවා මම මෙහෙ ඉන්නවා. උගන්නන්න විදියක් නැහැ. ගණිතයේ විද්‍යාව ඉගෙන ගත්ත අය මෙන්න මේ YouTube channel ක්‍රමේ නැත්තම් කැමරාව හදලා ෆෝන් එක හදලා නවීන තාක්ෂණය අපිට දීලා තියෙන්නේ. මේ නවීන තාක්ෂණය හරහා මම මගේ ළමයි ගාල්ලේ ඉන්නවා කොළඹ ඉන්නවා හැම තැනටම මම දැන් මේක යවනවා මේ කැමරාව කියන තාක්ෂණය නැත්තම් වීඩියෝ ක්‍රමේ භාවිතා කරගෙන. එහෙනම් මේකේ ගණිතයේ නිතරම තියෙන ලේසි ක්‍රම. දැන් මම මේ ගාන මම තවත් ලේසි කරනවා. මෙතනත් 50 තියෙනවා මෙතනත් 50 තියෙනවා මෙතනත් 50 තියෙනවා මෙතනත් 50 තියෙනවා. මේ හැම එකකින් 50 තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා සාධක පාඩම ඉගෙන ගත්තා පොදු සාධක. සාධක පාඩම ඉගෙන ගත්තා මොකද? පොදු සාධක. මේකෙත් 50 තියෙනවා 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 මෙතනත් 50 තියෙනවා. හැම එකකින්ම 50 තියෙන නිසා 50 පොදු සාධකයක් ලෙස පිට ගන්න. 50 පොදු සාධකයක් පිට ගත්තම 50 පොදු සාධකයක් ලෙස පිට ගත්තම මේ 50ට මේ 50 කැපිලා 12 එනවා. මේ 50ට මේ 50 කැපිලා 11 එනවා. මේ 50ට මේ 50 කැපිලා 10 එනවා. ඔහොම ඇවිල්ලා අන්තිමට මේ 50ට 50 කැපෙනවා 1 එනවා. දැන් ළමයි ඔන්න 50න් වැඩි කරන්න ඕනේ නැහැ. දැන් 50න් වැඩි කරන්න ඕනේ නැහැ. දැන් 50න් වැඩි කරන්න නැහැ. මෙන්න මේ වරහන් ඇතුලේ ආපු. මේ වරහන් ඇතුලේ ආපු මේ ටික එකතු කරලා එකපාරයි 50න් ගුණ කරන්න. නැත්තම් මෙතන 50න් ගුණ කිරීම ගොඩක් නේ. 50න් ගුණ කිරීම ගොඩක්. 12 50න් ගුණ ගන්න 11 50න් ගුණ ගන්න 10 50න් 9 50න් 8 50න් වැඩි කරන්න. දැන් එකපාරයි 50යි. දැන් ඊළඟට ඔයගලන්ට එනවා මේ වරහන් ඇතුලේ තියෙන ටික එකතු කරගන්න. දැන් ඔයගලන් කියයි ඒක සර්ම එකතු කරලා දුන්නා හොඳයි සර්. ලේසි ක්‍රමයක්. 12යි 11යි. 23යි නේ. 23යි 10යි 33යි 9යි නේ. ඔහොම එකතු කරන්න ගියාම එතන ටිකක් අපහසු වගේ හිතෙනවනේ. මොකද මේක මාස 5කට ගෙවන මාස 5කින් ගෙවන එක නම් මේක එනවා 60 59 58 57 ඔහොම ඇවිල්ලා එක අන්තිමට එක 60 ඉඳලා එක දක්වා ඔක්කොම එකතු කරන්න. අන්නේ එකෙන් පටන් අරන් 12 දක්වා එකෙන් පටන් අරන් 24 දක්වා එකෙන් පටන් අරන් අවුරුදු 3 නම් 36 දක්වා එකෙන් පටන් අරන් අවුරුදු 5 නම් 60 දක්වා
සංඛ්‍යා සියල්ල එකතු කරන්න අපි ගණිතේ තවත් ලේසි දෙයක් ඉගෙන ගන්නවා. මෙන්න මේ සංඛ්‍යා රටාව මේ සංඛ්‍යා ශ්‍රේණි පාඩම අනුවත් පුළුවන්. මේ සරල ශ්‍රේණියක්. ශ්‍රේණි පාඩම බාදින්න පුළුවන්. නැත්තම් අපි දන්නවා 1 2 3 4 5 6 ත්‍රිකෝණ සංඛ්‍යා පාඩම අහලා තියෙනවා. ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා. මුලින්ම 1 1ට 2 එකතු 1ට 2 එකතු කරනවා 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 3යි එතකොට ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව ඊළඟට 1යි 2යි ඊට පස්සේ 3යි 3ට පස්සේ ඊළඟ 4 එකතු වෙනවා. එහෙම එක එක සංඛ්‍යා එකතු කරමින් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යා රටාවේ එකතුව ලබා ගන්න කෙටි ක්‍රමයක් අපි ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ විදිහට. මේ එකතුව ලබා ගන්න අන්නේ කෙටි ක්‍රමය මට දැන් භාවිතා කරන්න පුළුවන්. මේ බලන්න. 1 සිට 12 දක්වා සංඛ්‍යාවල එකතුව. සමාන්තර ශ්‍රේණි පාඩම 10 පන්ති ඉගෙන ගත්තා. ඒක භාවිතා කරලා කරන්නත් පුළුවන්. ඒක භාවිතා කරලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බලන්න සමාන්තර ශ්‍රේණි පාඩමේ තියෙනවා මෙන්න මෙහෙම සූත්‍රයක්. Sn සමානයි n බෙදීම 2 වරහන් a ධන l. මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. n වරහන් n ධන 1 බෙදීම 2 කියන සූත්‍රය භාවිතා කරන්නත් පුළුවන්. මේ සූත්‍ර දෙකෙන් ඕනම එකකින් පුළුවන් මේ එකතුව තත්පර ගාණෙන් ලබා ගන්න. මේ එකතුව තත්පර ගාණෙන් ලබා ගන්න. හොඳයි. මේ n කියන්නේ පද ගාණ. n කියන්නේ පද ගාණ. n කියන්නේ පද ගාණ. හොඳයි. මේ සමාන්තර ශ්‍රේණි සූත්‍රය ඒකිනුත් එනවා. මේ සූත්‍රෙන් දැන් ගොඩක් ළමයි මේක භාවිතා කරන දෙවෙනි එක. ඒ නිසා මම මෙන්න මේ දෙවෙනි එක භාවිතා කරලා මේ එකතුවටක් ගාලා හොයනවා. මේ බලන්න. මේ එකතුවටක් ගාලා හොයනවා. කොහමද? මේ බලන්න. n වරහන් n ධන 1 බෙදීම 2. n කියන්නේ පද ගාන. 1 ඉඳලා 12ට පද කීයද? 1 ඉඳලා 12ට පද කීයද? 1 ඉඳලා 12ට පද 12යි. එහෙනම් 12 වරහන් 12 ධන 1 12 ධන 1 බෙදීම 2. මේ 12 දෙකෙන් කැපෙනවා 6යි. 6 වැඩි කිරීම 12යි 1යි එකතු කරාම 13 එකතුව 78යි. 78. 1 ඉඳලා 12ට ටක් ගාලා එකතු කරා. 1 ඉඳලා 100ට උනත් තත්පර ගානින් මේකෙන් එකතු ලබා ගන්න. 1 ඉඳලා 100ට 1 ඉඳලා 60ට එකකින් පටන්ගෙන මේ වගේ පිළිවෙලට යන 1 2 3 4 5 6 7 8 9 10 11 12 එහෙම යන සංඛ්‍යා සමූහයක එකතුව හොයන්න පුළුවන් කෙටි ක්‍රමයක් මේ. හොඳයි. දැන් බලන්න මේ එකතුව 78යි. මේක අපි හීනවන ශේෂ ක්‍රමයට පොලි ගණනය කිරීමේදී මම ඉස්සරහට කතා කරනවා මාස ඒකක ගාන කියලා. මොකද මාස ඒකක ගාන කියලා වෙනම ප්‍රශ්නාංකයක් යටතේ මේක අපි ඉදිරිපත් කරනවා. මාස ඒකක ගාන. මාස ඒකක ගාන මේ තියෙන්නේ. මෙන්න මේ ටිකේ එකතුව ළමයි 78යි. ඒක වැඩි කරනවා 50න්. අන්න බලන්න මුළු පොලිය. අපිට ගෙවන්න සිදුවන මුළු පොලිය දැන් එකපාරයි ගුණ කරන්න ඕනේ. එක වතාවයි ගුණ කරන්න ඕනේ. බොහොම පහසුවෙන් මුළු පොලිය හොයාගත්තා. 5 40 බිඳුව. 4ක් ඉදිරි 5 35යි. 35 4යි 39යි. අකට බිඳුවක් දැම්ම රුපියල් 3900යි. රුපියල් 3900යි. පැහැදිලිද? ඔන්න ළමයි අපිට ගෙවන්න ඕන මුළු පොලිය. අපි ගත්ත රුපියල් 60000 කියන ණය මුදලට අවුරුද්දක් අවසානයේ ගෙවිලා ඉවර වෙනකොට මේ 60000ට අමතරව මේ රුපියල් 3900ක් ගෙවෙනවා. මෙන්න මේක තමයි ගෙවන්න සිදුවන මුළු පොලිය. ගෙවන්න සිදුවන මුළු පොලිය. මෙන්න මේ මුළු පොලිය හොයන එක තමයි මේ පාඩමේ තියෙන අමාරුම දේ. පොලිය හොයාගන්න. පොලිය හොයාගත්තන් පස්සේ ඊට පස්සේ අපි කරන්නේ මෙහෙමයි. මේ පොලිය මේ මුදලට එකතු කරනවා. පොලියයි මුදලයි. පොලියයි මුදලයි. ඒ කියන්නේ 60000යි 3900යි එකතු කරනවා. එතකොට උත්තර එනවා 63900. 63900. මෙන්න මුළු මුදල. මේ මුළු මුදල අපි ගෙවන්නේ මාස 12කින් අවුරුද්දකින්. මේක 12න් බෙදුවම ළමයි ඔන්න මාසයකට එක මාසයකට අර මං කිව්වේ 5000 ගෙවනවා කියලානේ. 5000 ගෙවනවා කියලා ඉස්සලා කිව්වේ 5000 නෙවෙයි. 5000ට අමතරව පොලියකුත් වැටෙනවා. අන්න පොලියත් එක ගෙවන මුදල. පොලියත් එක. මේකට කියනවා මාසික වාරිකය. මාසික වාරිකය. මේ බලන්න. මේක මන් 12න් බෙදුවම 63ට 12 සරක් 5 60යි. 3ක් ඉතිරි. 3ක් 39ට
12 සරක් 3 36යි 36යි 3ක් ඉදිරි 3ක් ඉදිරි 12 සරක් 24යි 6ක ඉදිරි 60 12 සරක් 5යි. හොඳයි. දැන් බලන්න පුතා අපි මේක බෙදුවෙන් පස්සේ ආව 5325. මේ 5325 කියන්නේ මේ ගානේ අපි අන්තිමට අහන ප්‍රශ්නේ මාසික වාරිකයක වටිනාකම. මාසික වාරිකයක වටිනාකම. හොඳයි. මම දැන් මේක සාරාංශ වශයෙන් කළේ මම මේ ගාණක් වශයෙන් පියවරින් පියවර ලියලා කරන්න ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි ඊළඟට බලමු මෙන්න මේ උදාහරණේ කලින් කරා වගේම උදාහරණයක් චූටි වෙනසක් තියෙනවා කලින් කර ගන්නට උනා. උදාහරණයක් මම දැන් පියවර ඔස්සේ ඔයගලන්ට පැහැදිලි කරන්න හදා. හොඳයි මේ බලන්න මේ ගන්න. අත්පිට මුදලට රුපියල් 60000ක් වූ යතුරු පැදියක් පළමුව රුපියල් 12000ක් ගෙවා ඉතිරිය කුලී කිනීමේ ක්‍රමයට අවුරුදු 1කින් ගෙවා නිම කිරීමට ලබාගත හැක. ණය සඳහා 124ක වාර්ෂික පොලියක් අය කෙරේ. ණය සඳහා 124ක වාර්ෂික පොලියක් අය කෙරේ. පළවෙනි ප්‍රශ්නේ. 1. පළමු ගෙවීමෙන් පසු ගෙවීමට ඉතිරි වෙන මුදල කීයද? දෙවෙනි ප්‍රශ්නේ. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස කීයද? තුන්වෙනි ප්‍රශ්නේ මාස ඒකකට පොලිය කීයද? හතරවෙනි ප්‍රශ්නේ පොලිය ගණනය කළ යුතු මාස ඒකක ගාන සොයන්න. පස්වෙනි ප්‍රශ්නේ ගෙවීමට සිදුවන මුළු පොලිය සොයන්න. අවසාන ප්‍රශ්නය මාසික වාරිකයක වටිනාකම සොයන්න. හොඳයි. දැන් මෙන්න මේ පියවර පහ ඔස්සේ යන මේ ගාන මම පැහැදිලි කරනවා එක පියවරෙන් එක පියවර ආරගෙන. right. හොඳයි. දැන් බලන්න මේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලී ගණනය කරන තවත් අවස්ථාවක්. දැන් බැංකුවකින් ණයක් ගත්තම ඒ ණය මුදල ගෙවාගෙන යන ආකාරය මම කලින් ගානේ පැහැදිලි කරා. ඊළඟට මේත් ඒ වගේ අවස්ථාවක්. දැන් අපි වාහනයක්, සීතකරණයක්, කාර් එකක්, නැත්නම් නිවසක් අන්න ඒ වගේ ටිකක් ලක්ෂ 30 40ක ලක්ෂ 50 60ක ලොකු මුදලක දෙයක් ගන්නකොට ඒක අපි එකවර ගෙවන්න බැරි නම් කොටසක් ගෙවලා එකවර ගෙවන්න බැරි නම් කොටසක් ගෙවලා ඉතිරි කොටස මාස්පතා ගෙවන්න ගන්න. අන්න ඒ ගාන වැටෙන්නේ හීනවන ශේෂ ක්‍රමයේදී පොලී ගණනය කිරීමට. හොඳයි මේ බලන්න. අත්පිට මුදල් රුපියල් 60000. ඒ කියන්නේ මොකක්ද? අත්පිට මුදල් රුපියල් 60000 කියන්නේ භාණ්ඩේ වටිනාකම රුපියල් 60000යි සම්පූර්ණ මුදලම දීලා ගන්නවා නම් සම්පූර්ණ මුදලම 60000ම දීලා ගන්නවා නම් 60000ටම ගන්න පුළුවන්. 60000ටම ගන්න පුළුවන්. හැබැයි අත්පිට මුදල ගැනීමේදී 60000ටත් වඩා චුට්ටක් සමාට අඩු කරනවා. අර වට්ටමක් දෙනවා කියලා අපි කතා කරේ. ඒවලම 60000ම දීලා ගන්නවා නම් 60000නුත් තවත් 5000 6000 වගේ ගාණක් අඩු කරන්නත් පුළුවන් වට්ටමක් දී ලැබෙන නිසා. හොඳයි. ඒක වෙනම ගාණක්. දැන් මේ අපි කතා කරන්නේ එහෙම නෙවෙයි ගෙවීමේ ක්‍රමයට. භාණ්ඩයක් ගත්තම කොහොමද පොලි අය කරන්නේ? දැන් බලන්න. 60000 අත්පිට මුදල 60000 කරන භාණ්ඩේ පළමුව 12000ක් ගෙවන. අපිට ගෙවන්න ඕන සම්පූර්ණ මුදල එකපාරට දෙන්න බෑ. නිසා අපි 12000යි මුලින් දෙන්නේ. පළමුව 12000 ගෙවන. අපි සාමාන්‍යයෙන් භාණ්ඩ ගන්නකොට අපි කියනවා අර ඩවුන් පේමන්ට් එකක් කරනවා. මූලික ගෙවීම. මූලික ගෙවීම. ආන්න ඒක තමයි මේ 12000 කියන්නේ මූලික ගෙවීම. හරි. 60000න් 12000ක් මුලින්ම ගෙවන. ගෙවලා ඊළඟට ඉතුරු වෙන ගාණ අන්නේ ඉතුරු වෙන ගාණ මාස්පතා කොටස් වශයෙන් ගෙවාගෙන යනවා. ඒකට අර මාස්පතා කොටස් වශයෙන් ගෙවන නිසා ඒකේ පොලි ගණනය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට. හොඳයි. එහෙමනම් දැන් අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. ඔකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. කියවන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ. පළමු ගෙවීමෙන් පසු ගෙවීමට ඉතිරි ව ඇති මුදල. පළමු ගෙවීමෙන් පසු ගෙවීමට ඉතිරි ව ඇති මුදල. මේ 60000 භාණ්ඩෙන් අපි මුලින්ම 12000ක් ගෙව්වා. 60000න් 12000ක් අඩු කරාම කීයද ළමයි උත්තරය? 48000යි. 48000. අන්න පළමු ගෙවීමෙන් පසු ගෙවීමට ඉතිරිව ඇති මුදල රුපියල් 48000යි. කොහොමද ඒක හෙව්වේ? 60000 භාණ්ඩෙට පළමුව 12000ක් ගෙවනවා. 12000 ගෙවුවා කියන්නේ අපි ඒ ටික ආපහු දෙන්නේ නැහනේ. 60000න් 12000ක් ගෙවුවා. දැන් අපිට ගෙවන්න තියෙන්නේ ඉතිරිලා තියෙන්නේ ගෙවන්න ඉතිරිලා තියෙන්නේ 48000යි. මෙන්න මේ 48000 තමයි අර මාස්පතා ටික ටික ගෙවාගෙන යන්නේ. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගෙවෙන්නේ මෙන්න මේ මුදල. 60000ම ගෙවන්නේ නැහැ. 60000න් 12ක් ආරම්භයේදීම ගෙවලා ඉවරයි. දැන් මේ 48000 හීනවන ශේෂ ක්‍රමයේ යටතේ මාස්පතා ටික ටික ගෙවනවා. right. හොඳයි. බලමු ඒකේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස.
මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. මෙන්න ණය මුදල. මෙන්න ණය මුදල. මේ 60000 නෙවෙයි 60000 නෙවෙයි 60000න් 12000ක් ගෙවල් තියෙන්නේ. එහෙනම් ණය මුදල කියන්නේ මෙන්න මෙයා. මෙන්න මෙයා ණය මුදල. එහෙනම් මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. මෙයා තමයි ණය මුදල. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. මේ 48000 ගෙවන්නේ කොපමණ කාලයකින්ද කියලා මේක ගාන කියවල බලන්න. ගාන කියවල බලන්න. කොපමණ කාලයකින්ද ගෙවන්නේ? මෙන්න මෙතන තියෙනවා අවුරුදු 1කින්. අවුරුදු 1කින්. අවුරුදු 1ක් කියන්නේ මාස කීයද ළමයි? මාස 12යි. එහෙනම් 48000 12න් බෙදන්න 48ට 12 සරක් 4යි 0.3යි. ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස රුපියල් 4000යි. ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස රුපියල් 4000යි. පළවෙනි ප්‍රශ්න උත්තරේ මෙතන තියෙනවා. මෙන්න දෙවෙනි ප්‍රශ්න උත්තරේ මෙතන තියෙනවා. දෙවෙනි. හොඳයි. ඊළඟට බලන්න තුන්වෙනි කොටස. මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය. ළමයි මාස ඒකකයක් කියන්නේ මොකක්ද? මාස ඒකකයක් කියන්නේ ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස. ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස. මෙන්න මේ ආවේ මාස ඒකකයක්. මේක තමයි ගානේ වැදගත්ම එක්කෙනා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. මේ ගානේ වැදගත්ම එක්කෙනා මෙයාගෙන් තමයි අපි පොලිය හොයාගන්නේ. පොලිය හොයාගන්නේ මේ මුදලින් තමයි. රයිට් මේක තමයි වැදගත්ම එක්කෙනා. ඔව් හොඳයි. එහෙනම් මාස ඒකකයක් කියන්නේ මේ ගානේ ඒකකය මෙයා. මෙයා තමයි වැදගත්ම එක්කෙනා. හොඳයි. දැන් මේ තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ එයා සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක් ගන්න. මාස ඒකකයකට පොලිය. මේ තියෙන්නේ මාස ඒකකය. මාස ඒකකයකට පොලිය දැන් අපි හදනවා මෙන්න මේ විදිහට. රුපියල් 4000ට මාසකට පොලිය හොයන්න. රුපියල් 4000ට මාසකට පොලිය. බලන්න මේ ගානේ පොලිය අනුපාතිකේ වාර්ෂික පොලිය අනුපාතිකය 124යි. වාර්ෂික අවුරුද්දටම 124යි. ඒ නිසා මේ 4000 124න් වැඩි කරාම එන්නේ අවුරුද්දට පොලිය. මේ මාස ඒකකයක්. ඒ කියන්නේ මාසකදී ගෙවෙන මුදල. ඒ නිසා මේකේ මාසයකට පොලිය හොයන්න ඕනේ. ඒ නිසා අපි මේක බෙදනවා 12න්. සමහර ගණන්වල මේ පොලි අනුපාතිකය දෙනවා. පොලි අනුපාතිකය දෙනවා වාර්ෂික නෙවෙයි. මාසික පොලි අනුපාතිකය මේක 12න් බෙදන්න 24 12න් බෙදුවම 102යි. අන්න එහෙම දුන්නොත් මේ කොටස අවශ්‍ය නැහැ. හොඳට මත් තියා ගන්න ඕන. පොලි අනුපාතිකයේ දීලා තියෙන්නේ වාර්ෂික පොලි අනුපාතිකයේ නොවේ නම්. දීලා තියෙන්නේ මාසික පොලි අනුපාතිකයේ 102යි කියලා නම් මෙතන මෙන්න මෙහෙම කැපුවම එන උත්තරේ තමයි කෙලින් මේ දෙන්නේ. මෙයා එන්නේ නැහැ එතකොට. පැහැදිලිද? 100න් දෙකකින් වැඩි කරාම උත්තරේ. හොඳයි. දැන් මේ බලන්න. 4000 124න් වැඩි කරාම අවුරුද්දේ පොලිය 12න් බෙදුවම මාසෙට පොලිය. 24ට 12 2යි 0.2කට 0.2ක් කැපුණා 42ක් රුපියල් 80යි. ඔන්න ළමයි මාස ඒකකයකට පොලිය. මොකද්ද මේ? මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය. මේක ඉතා වැදගත්. මාස ඒකකයකට පොලිය. මේක ඉතාම වැදගත්. අපි මේ දැන් යන්නේ හදාගෙන යන්නේ ගෙවන්න ඕන මුළු පොලියට. මුළු පොලිය හොයන හැටි හොඳට බලා ගන්න. මුළු පොලිය හොයන්න අවශ්‍ය වෙන එක්කෙනෙක් තමයි මේ. මුළු පොලිය හොයන්න අවශ්‍ය වෙන එක්කෙනෙක්. මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට ඒකට පොලිය. රුපියල් 80. හොඳයි. දැන් බලන්න ඊළඟට හතරවෙනි කොටස. පොලිය ගණනය කළ යුතු මාස ඒක ගන්න. පොලිය ගණනය කළ යුතු මාස ඒක ගන්න. මෙන්න මෙතන නම් ටිකක් සංකීර්ණ තැනක්. ඔයගලන්ට ගොඩාක් තැන්වලදී ගොඩාක් වෙලාවට ගුරුවරු කරපුවාම ළමයි කියනවා පැහැදිලි නූණු තැනක් ලෙස. මාස ඒක ගන්න කියනවා. සංකීර්ණ මේක. මාස ඒක ගන්න. දැන් මේ ගාන කියවනකොට නම් පේනවා ණය මුදල ගෙවන්නේ අවුරුද්දකින් කියලා. එතකොට ඔයගලන්ට පේන්නේ අවුරුද්දයි. අවුරුද්දයි කියන්නේ මාස 12යි. අවුරුද්දයි කියන්නේ මාස 12යි. කාලය මාස 12යි. මාස ඒක ගාන කියන්නේ මේක නෙවෙයි. මාස ඒක ගාන කියන්නේ මේක නෙවෙයි. මේ වචනෙන්ම තේරෙනවා. මේ වචනේ හොඳට බලන්න කියවල නැවත. මාස පොලිය ගණනය කළ යුතු මාස ඒකක ගාන. මාස ඒක ගාන. මාස ඒක ගාන. මං කිව්වා මෙන්න මේ ගානේ
ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස මෙන්න මෙයා. ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස මෙන්න මෙයාට මම ළමයින්ට රතු පෑනෙන් ඉරක් ගහලා ලියා ගන්න කියනවා. මෙයා තමයි මාස ඒකකය. ඒකකය. මාස ඒකකය. මාස ඒකකයක් කියන්නේ මෙයා. ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස. මේ මාස ඒකකයක්. මේ මාස ඒකකයක්. දැන් අපි ගන්නවා මාස ඒකක ගණන. මාස ඒකක ගණන කියලා අහනවා. මාස ඒකක ගණන. ඒක ළමයි හදාගන්නේ මෙහෙමයි. මම අර කලින් පැහැදිලි කිරීමේ ඔයගොල්ලන්ට මතක ඇති 60000 5000න් බෙදුවා 12යි 55000 5000න් බෙදුවා 11යි 12යි 11යි 10යි ආන්නේ වරහන් ඇතුලේ අන්නේ 12 11 10 එක දක්වා එකතුවක් ගත්තනේ. අන්නේ එකතුව ගත්තා. අන්නේ එකතුවට තමයි මාස ඒක ගාන කියන්නේ. මාස ඒක ගාන කියන්නේ ඒකටයි. එහෙනම් මෙන්න මෙයා තමයි ඒකකයක්. මෙයා ඒකකයක්. මේ වගේ ගොඩවල් මේ ණය මුදලේ ආරම්භයේ ඉඳලා අවසානට යනකොට මේ වගේ ගොඩවල් කීයක් තියෙනවද? ආන්නේ මේ තමයි ඒකක එකක්. ඒ වගේවා කොපමණ තියෙනවද? මාස ඒකක ගණන. ඒක යලිත්‍යක් හොඳට පැහැදිලි කරන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කර පැහැදිලි කිරීමට මෙතන යන්න පුළුවන් නම් උදාහරණයක් වශයෙන් මුලින්ම 60000න් 12000ක් ගෙවුවා. ඒතර 48000යි. පළවෙනි මාසේ 48000ක්ම ගෙවන්න තියෙනවා. ඒ 48000ට 4000 ගොඩවල් 12ක් තියෙනවා. ඊළඟ මාසේ 48000න් 4000ක් ගෙවුවම 44000යි. අන්න ඒක 4000න් බෙදලා ඊළඟට එනවා 11යි කියලා. ඊළඟට බෙදුවම එනවා 10යි. අන්නේ ටිකේ එකතුව තමයි මේ මාස ඒක ගන්න කියන්නේ. ඒක ටිකක් සංකීර්ණ තැන. ඒක ටිකක් සංකීර්ණ තැන. ඒක එච්චර සංකීර්ණයි තේරුම් ගන්න අවශ්‍ය ඉන්නේ ඕගොල්ලෝ කවදා හරි දවසක ගුරුවරයෙක් වශයෙන් පාඩමක් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් විභාගෙට ප්‍රශ්න උත්තර දී ගන්න එච්චර සංකීර්ණ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම පහසුවෙන් පුළුවන් මාසයක ගන්න කියන්නේ කුමක්ද කියලා මෙන්න මෙහෙම තේරුම් ගන්න. මාසයක ගන්න මෙන්න මෙහෙම ලේසියෙන් කෙටි ක්‍රමයකට මම කියන්නේ මාසයක ගන්න. මේ ණය මුදල ගෙවන්නේ අවුරුදු 1කින් නම්. ණය මුදල ගෙවන්නේ අවුරුදු 1කින් නම්. අවුරුද්දට මාස කීයද? අවුරුද්දට මාස 12යි. එහෙනම් මාස ඒක ගාන කියන්නේ ළමයි මාස ඒක ගාන කියන්නේ මෙන්න අවුරුද්දට මාස 12යි මෙන්න 12 එක අඩු කරනවා 11 එක අඩු කරනවා 10 එක අඩු කරනවා 9 මෙහෙම අඩු කරගෙන අන්තිමට 1 මෙන්න මේ ටිකේද එකේ ඉඳලා 12ට අවුරුද්දක් කියන්නේ මාස 12යි 12 එකේ ඉඳලා 12ට සංඛ්‍යා ටික ලියලා එකතු කරාම එනවා මාස ඒක ගාන. හොඳයි. දැන් බලන්න කාලය අවුරුදු 2යි කියලා දුන්නානේ. කාලය අවුරුදු 2ක් කියන්නේ මාස කීයද? කාලය අවුරුදු 2ක් කියන්නේ මාස 24ක්. එහෙනම් මේ කියනවා 24 23 22 21 30 පේලිය 1. එකේ ඉඳලා 24ට ආන්න මාස ඒක ගන්න. අවුරුදු 2ක් නම්. අවුරුදු 3ක් නම් මාස 36ක්. එකේ ඉඳලා 36ට. සමහර වෙලාවට ගාන දෙනවා වාරික 20කින් ගෙවන්න කියලා. වාරික 20. මාස 20. එතකොට මේක කොහොමද දෙන්නේ? 20 19 18 30 පේලිය 1. එහෙමනම් මාස ඒක ගාන හොයනකොට ළමයි මෙන්න මේ සංඛ්‍යා රටාවේ එකතුව. මේක ශ්‍රේණියක්. මේක ශ්‍රේණියක්. මේ බලන්න. අවුරුදු 1යි ඒ අනුව 12 11. අවුරුදු 2 නම් මෙතන 24න් පටන් ගන්නවා. 24 23 22 1 දක්වා. අවුරුදු 3යි නම් 36න් පටන් ගන්නවා. පැහැදිලිද? හොඳයි. එහෙනම් මේ එකතුව හොයන ක්‍රම දෙකක් තියෙනවා. සමාන්තර ශ්‍රේණි පාඩමේ දැනුම් භාවිතයෙන් එමෙතන ත්‍රිකෝණ සංඛ්‍යා පිළිබඳ සූත්‍රය ඕනෑම n වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව n වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන කෙටි ක්‍රමයක් අපි පොඩි පන්තිවල ඉගෙන ගත්තා. n වරහන් n ධන 1 බෙදීම 2 n වරහන් n ධන 1 බෙදීම 2 මෙන්න මේ සූත්‍රය. එහෙම නැත්නම් සමාන්තර ශ්‍රේණිවල මේ සූත්‍රය භාවිතා කරලා හදන්න පුළුවන්. Sn සමානයි n බෙදීම 2 වරහන් a ධන l මේ සූත්‍රයත් හරි දෙකම හරි. දැන් බලන්න. 1 ඉඳලා 12ට පද කීයද? 1 ඉඳලා 12ට පද කීයද? 1 ඉඳලා 12ට 12යි. 1 ඉඳලා 24ට නම් 24යි. 1 ඉඳලා 36ට නම් 36යි. හොඳයි. ඔන්න බලන්න. 1 ඉඳලා 12ට පද 12යි. මං n වලට දානවා 12. වරහන් ඇතුලේ 12 දාන 1 බෙදීම 2. දැන් මේ 12 දෙකෙන් කැපුවම 6යි. 6 වැඩි කිරීම 13. ඒ කියන්නේ 78යි. 78. මේ සූත්‍රේනුත් ළමයි ඒකම එනවා. මේ බලන්න. මේ ශ්‍රේණි ගානේ
මේ තියෙන ශ්‍රේණියේ පළමු පදේ. පළමු පදේ A. ශ්‍රේණියේ අවසාන පදේ මේ තියෙන L. L කියන්නේ අවසාන පදේ. last අවසාන පදේ. මේ පළවෙනි පදේ. මේකේ පද ගාන 1 ඉඳලා 12ට. පද 12ක් තියෙනවා. පද ගාන 12. 12 බෙදීම 2. පළමු පදේ 12යි. පළමු පදේ 12යි. අවසාන පදේ 1. අවසාන පදේ 1. එහෙනම් මේකම තමයි මේ ආ 12 වරහන් 12 දාන 1 බෙදීම 2. ඕකත් සුළු කරාම ඉන්නේ 78ම. ශ්‍රේණි පාඩමේ දැනුම් භාවිතයෙන් මේ සූත්‍රයෙන් පුළුවන්. ගොඩක් ළමයි භාවිත කරන්නේ මෙන්න මෙයා. එන්නනි ත්‍රිකෝණ සංඛ්‍යාව සෙවීමේ කෙටි ක්‍රමය. ඔව් ඒක භාවිතයෙන් පුළුවන්. මේ විදිහට අපිට ගන්න. එහෙනම් මාස 1 ගාන 78යි. මාස 1 ගාන 78යි. ඒ කියන්නේ මොකද ළමයි? මාස 1 ගාන කියන්නේ මෙන්න මේ 4000 ගොඩවල්. මෙන්න මේ 4000 ගොඩවල් 78ක් තියෙනවා. අන්න මාස 1 ගාන කියන්නේ ඔන්න ඕකට. 4000 ගොඩවල් මේ ගානේ 78ක් තියෙනවා. ඒ නිසා 4000කට පොලිය අපි මෙතන හොයාගත්තා. 4000කට පොලිය අපි හොයාගත්තා. ඒක අපි කිව්වේ මාස 1ක යකට පොලිය. 4000 ගොඩවල් එකකට පොලිය 80යි. 4000 ගොඩවල් තියෙනවා 78ක්. එහෙනම් මුළු පොලිය දැන් හොයන්න පුළුවන්. මෙන්න මේ මාස 1කයකට පොලිය වැඩි කරනවා මාස 1 ගාන. ඊළඟ ප්‍රශ්නේ ඔයගලන්ට තියෙන එක බලන්න. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. ගෙවීමට සිදුවන මුළු පොලිය සොයන්න. ගෙවීමට සිදුවන මුළු පොලිය. හොඳයි. ඔන්න බලන්න මුළු පොලිය මේ දෙන්න ගුණ කරපු ගමන් මුළු පොලිය ලැබෙයි. ඔන්න බලන්න ප්‍රශ්න අංක 5. ප්‍රශ්නාංක 5 ගෙවීමට සිදුවන මුළු පොලිය. ළමයි මුළු පොලිය හොයන්නේ මාස 1ක ගානට වැඩි කරනවා මාස 1ක යකට පොලිය. මාස 1 ගාන වැඩි කරනවා මාස 1ක යකට පොලිය. පැහැදිලිද? මේ බලන්න මාස 1 ගාන ආවට 78යි. ඒක වැඩි කරනවා මාස 1කට පොලිය ආවා 80යි. මෙන්න මේ දෙන්න ගුණ කරාම එනවා ගෙවන්න ඕන මුළු පොලිය. ගෙවන්න ඕන මුළු පොලිය. හොඳයි. 78 වැඩි කරන්න 8යි. 8 රකට 64 කට 6ක් ඉතිරි. 4කට 56යි 56යි 6යි 62යි. මුළු පොලිය 6240. අපි මේ ණය මුදල් සඳහා සම්පූර්ණ කාලයට රුපියල් 6240ක මුළු පොලියක් ගෙවන්න වෙනවා. රුපියල් 6240ක මුළු පොලියක් ගෙවන්න වෙනවා. හොඳයි. දැන් අපිට හොයන්න පුළුවන් අවසාන ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නේ. බලන්න අවසාන ප්‍රශ්නේ ප්‍රශ්නාංක 6. මාසික වාරිකයක වටිනාකම. අවසාන ප්‍රශ්නේ. ඔන්න අවසාන ප්‍රශ්නේ. දැන් මුළු පොලිය හොයාගත්තා. මුළු පොලිය හොයාගත්තා. අපේ ණය මුදල අපි දන්නවා. ණය මුදල කොතරම්ද? 60000න් මුලින්ම 12000ක් දුන්නානේ. 60000න් 12000ක් දුන්නා. දැන් ගෙවන්න තියෙන්නේ 48000යි. අන්නේ 48000යි මෙන්න මේ පොලියයි. ඒ දෙක තමයි අපි ගෙවන්නේ. එහෙනම් අපි ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ 48000යි 6240. මේ තමයි ගෙවන්න තියෙන මුළු මුදල. මෙන්න මේ මුළු මුදල ගෙවන්නේ අවුරුද්දකින්. අවුරුද්දකින්. ඒ කියන්නේ මාස 12කින්. මේක 12න් බෙදුවම එනවා එක මාසයකට පොලියත් සමග ගෙවන මුදල. පොලියත් සමග. අන්න ඒකට කියනවා මාසික වාරිකයක් කියලා. මාසික වාරිකයක්. හොඳයි. මේ අවසාන ප්‍රශ්නයනේ. මාසික වාරිකයක වටිනාකම. මාසික වාරිකයක වටිනාකම මේ දෙන්න එකතු කළා 12න් බෙදලා. මේක ලේසි. මේ දෙන වෙන වෙනම බෙදනවා නම්. මොකද හේතුව මේ 48000 ඔයගොල්ලෝ කලින් 12න් බෙදුවා. 48000 12න් බෙදුවා. මේකත් 12න් බෙදලා ගමු. මෙහෙම දෙකට හදන්න පුළුවන්. මෙයා යටින් මේ 12 වෙනම ලිව්වා. මෙයා යටින් මේ 12 වෙනම ලිව්වා. රයිට්. එහෙම ගත්තම ලේසි. මේ 48000ට 12ක් අපි කලින් ප්‍රශ්නයකදී ලබා ගත්තා 4000යි. ණය මුදලින් මාසකදී ගෙවෙන කොටස. නැත්නම් පොලි රහිත වාරිකය. මොකද? පොලිය නැතුව මුදල. ඒතර බලන්න මෙදෙන වෙන වෙනම බෙදුවම මෙහෙම එනවා
48000 12න් බෙදුවම 4000යි 6240 12න් බෙදුවම 520යි ඒ දෙක එකතු කරා මෙන්න පොලි රහිත වාරිකය. මේ තමයි පොලිය. එහෙනම් මේ දෙක එකතු කරාම එනවා මාසයකට පොලියත් එක්ක ගෙවන්න ඕන මුදල 4520. රුපියල් 4520. ළමයි. මේ තියෙන්නේ පොලි රහිත වාරිකය. මේ තියෙන්නේ පොලිය. මේ දෙක එකතු වුණාම එනවා පොලියත් සමග මාසයකට ණයට ගත්ත පුද්ගලයා නැත්නම් භාණ්ඩේ ගත්ත පුද්ගලයා පොලියත් සමග මාසයකට ගෙවන්න ඕන මුදල. මේකට කියනවා සමාන මාසික වාරිකයක් කියලා. සමාන මාසික වාරිකයක්. හොඳයි. ඔන්න අවසාන උත්තරය ලබා ගත්තා. මෙන්න මේ පියවර පහ ඔස්සේ පියවර 5කින් 6කින් මේ ගාන මේ විදිහට ඕලල් විභාගයට ලැබෙන ලකුණු 10ක ප්‍රධාන ප්‍රශ්නයක්. නිසා කීප වතාවක් හදලා කරලා හොඳට පුරුදු වෙන්න ඕන. ලකුණු 10ක ප්‍රශ්නයක් පොඩි නෑ. විශාල ගානක් මේ ගාන. කීප වතාවක් හදලා තනියම හදන්න පුළුවන් විදිහට මේක පුරුදු පුහුණු වෙන්න ඕන. වඩාත් හොඳයි මේ පියවර 5ක් ලෙස බලා හදන්න නැතුව එකපාරටම මාසික වාරිකයක අගය හොයන්න කියලා සමහර විභාග ප්‍රශ්න පත්‍රවල එනවා. කෙලින්ම ප්‍රශ්න අහන්නේ එක ප්‍රශ්නයක්. මාසික වාරිකයක අගය හොයන්න. එතකොට ළමයාට මතක තියෙන්න ඕන මේ පියවර 5 මෙහෙම තමයි යන්නේ. ඒ නිසා ඒ පියවර 5 සින්දුවක පේලි 5ක් වගේ මතක තියාගන්න. නැත්තම් විභාගෙට එහෙම ආපොත් ගොඩක් ළමයින්ට කරගන්න බැරි. එහෙමනම් දුවේ පුතේ හීනවන ශේෂ ක්‍රමයේදී පොලි ගණනය කිරීම කියන පාඩමේ මම එක ගානක් ඕගලන්ට අද හොඳට පැහැදිලි කරා. මේ ගාන ඕගලන් ගෙදරදී නැවත පුහුණු වෙන්න. ඒක ඊළඟ කොටස අපි ඊළඟ දවසේ හමු වෙමින් බලාපොරොත්තු වෙන මම දැන්ට නවත්තනවා. ආයුබෝවන්.